समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ අද දවසෙත් ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ එතුම් වූ ශ්‍රී සද්ධර්මය, ඒ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ලබාගත් ධම්ම අවබෝධය තවදුරටත් තහවුරු කරගන්නට, යම් ධර්මයක් නොතේරුණාද නොවැටහුණාද ඒක තේරුම් ගන්න, ඒක වටහා ගන්න සූදානම්ව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. මේ දායකත්වයේ ගත්තේ උඩකඩපාර දෙල්ගම කුරුවිට පදිංචි ශාන්ති මෑණියන් සහ දියණිය සහ පුතුණුවන් විසින්. අරමුණ යත ලිපිනේ පදිංචිව සිට වසර 3කට පෙර පරලෝසපත් එම් සුනිල් චන්ද්‍ර ප්‍රදීනන්දු ආදරණීය ස්වාමියා පියාණන් ප්‍රධාන මියගිය බාප්පා ජිනසිරි ප්‍රනාන්දු මහප්පා ලින්ටන් පොන්සේකා යසවති ප්‍රනාන්දු ආච්චි අම්මා ජස්ටින් ප්‍රදීනන්දු සීයා ඇතුළු මිය පරලොව ගියා වූ සංසාරගත ඥාතීන්ට හා විශ්ව ධාතුවේම මිය පරලොව ගියා වූ සියලුම සත්‍යයන්ට මේ කුසලත්පත් වේවා. සියල්ලම සුගතියටපත් වෙත්වා. එසේම මිය පරලොව ගියා වූ සියලුම සත්‍යයන්ට ඊටමත් ඉක්මන් භවයන් වලදී අමා මහ නිර්වාණ සොයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින මෑණියන් ප්‍රධාන අක්කා දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. දීර්ඝායුෂම ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ සොයම ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර එසේම ලක්වාසී ලෝකවාසී සහ අනන්ත ලෝකවාසී සියලුම සත්වෝ නිදුක් නිරෝගීම වේවා. දුකින් අත් මිදේවා. නිර්වාණ සොයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවණී අරියතච ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සොයම ලැබේවා. දීර්ඝායුෂම ලැබේවා. අතිඋතුම් ශ්‍රී සද්ධර්මයේ තව තවත් ලෝකයාට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ සොයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එමෙන්ම ප්‍රඥානාලිකාවේ අනුශාසක ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දැනට ලෝකයේ පුරා පැතිරී පවතින කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මියගිය සියලුම දෙනාට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. එසේම රියානතුරකට ලක්ව පූර්ණාබාධිත තත්ත්වයටපත් සිටින දායකත්වයේ දරුවේ මහතාට මතු සසරේ නිවන් දකින්න තාක්කල් යලි මෙවන් දුකක් විපතක් සිදු නොවේවා. සංසාරගත කුසල් දුරු වේවා. එමෙන් මේ තුමාට උදව් උපකාර කරන්නා වූ සත්පුරුෂ සියලුම දෙනාටත් මෙම කුසල් එකසේම අත්පත් වේවා. එසේම දායකත්වයේ දරූ සෑම සියලුම දෙනාටම මෙම උතුම් ධර්ම දානීය අනුභවයෙන් ඊ타ත්ම ඉක්මන් භවයන් වලදී ඊ타ත්ම කෙටි කාලයකින්ම සපසහිත ප්‍රතිපදාවෙන්ම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් නමා මහ නිර්වාණ සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මේ අරමුණු ටික සිත් තුළ දරාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න අවසානයේ ඒ ආශිර්වාදාත්මක පින්කම ඒ වගේම පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ධර්ම දේශනාව අවසානයේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි පංචස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන නාම කොටස් විස්තර කොට ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය
පැහැදිලි කර සසරින් නිවන පිණිස ධර්ම දේශනාවක් සිද්ධ කරන හැටියට පංචස්කන්ධයෙන් අහන්නේ වේදනා සංඥා සංකාර කියන නාම කොටස් ටික. පංචස්කන්ධයට රූපස්කන්ධයත් අයිති. පංච පහක් ස්කන්ධ ගොඩවල් පහක්. පංචස්කන්ධ නාම ධර්මයට අයිති කොටස් හතරක් තියෙනවා පංචස්කන්ධයෙන් ගත්තොත්. ඒ තමයි වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ නාම ධර්මයන්. ඒ නාම ධර්මයන් පිළිබඳව අපි කලින් හොඳට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒවා හටගන්නේ කොහොමද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒවේ ආයු කාලය කොච්චරද? ඒ ආයු කාලය තුල මොකද වෙන්නේ? කියන කරුණු කාරණා තමයි අපි විග්‍රහ කරන්නේ, පරීක්ෂා කරන්නේ. ඒ තුළින් අපි සත්‍යයක් අවබෝධ කරනවා. පරම සත්‍ය. ඒ සිදුවෙන ක්‍රියාව තුළ, ක්‍රියාවලිය තුළ අපට නිවැරදි අවබෝධයක් එනවනම් ඒ අවබෝධය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන්. අනිත්‍ය කියන්නේ නිට්ටය නෑ කියන එක. අස්තිරයි කියන එක, తాවකාලිකයි කියන්නේ. දුකයි කියන්නේ අපි ප්‍රතික්ෂේප කරන එක. හැබැයි අපිට ඕන විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක අනාත්ම ලක්ෂණයයි. තම වශයෙන් පවත්වන්න බෑ. තමාට වමනා විදිහට ගෙනියන්න බෑ. ප්‍රවෘත්තිය පවත්වන්න බෑ. ඒක අනාත්ම ලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ධර්මාත්‍රකාව පංචස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් විස්තර කරන්න කියන එක. අපි ගන්නවා ඉස්ලාම වේදනා. වේදනා කීයක් තියෙනවද? වේදනා බුදුරජාණන් වහන්සේ 108ක් පැහැදිලි කරලා තියෙනවා. අපි එයින් තරමක් හෝ අවබෝධ කරගත්තොත් වේදනාව කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ වේදනාව කියන එක ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ තමන් විඳින ධර්මතාවයක් හැටියට. කෙනෙක් විඳින ධර්මතාවයක් හැටියට තමයි වේදනාව. ශරීරයට යම් දුකක් ඇති වුණත් ඒක තමයි විඳින දෙයක් හැටියට ගන්නවා. මනසට යම් වේදනාවක් ආවොත් තමන් විඳින දෙයක් හැටියට ගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒක වැරදි. ඒක වැරදි. එහෙනම් වේදනාව කොහොමද සිද්ධ වෙන්නේ? වේදනාව කියන්නේ මොකක්ද? වේදනාව ඇහෙන් දකින්න පුළුවන්ද? නැත්නම් මනසින් දකින්න පුළුවන්ද? ඇහෙන් දකින්න බෑ, මනසින් දකින්න පුළුවන්. මේක මනසට වැටහෙන, මනසට තේරෙන, මනසට හසු වෙන ධර්මතාවයක් වේදනාවවත්, වින්දනයේවත් විඳීම. ඒ විඳීම් ප්‍රධාන වශයෙන් දෙකට බෙදන්න පුළුවන්. කායික වේදනා, මානසික වේදනා. එහෙම එකක් තියෙනවා. තුනකට බෙදන්න පුළුවන්. සැප දුක් උපේක්ෂා. සැප වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා. වේදනා පහට බෙදන්න පුළුවන්. සැප වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, මදහත් උපේක්ෂා වේදනා. පහට බෙදන්න පුළුවන්. හයකට බෙදන්නත් පුළුවන්. හය තමයි චක්කු සම්පස්සජා වේදනා. ඇස මුල් කරගෙන විඳීමක්, වින්දනයක්, වේදනාවක් තියෙනවා. සෝත සම්පස්සජා වේදනා. කන ප්‍රධාන කරගෙන, කන මූලික කරගෙන විඳින වේදනාවක් තියෙනවා. සෝත සම්පස්සජා වේදනා. ගාන සම්පස්සජා වේදනා. නාසය මූලික කරගෙන විඳීමක්, වින්දනයක්, වේදනාවක් තියෙනවා. ජීවා සම්පස්සජා වේදනා. දිව මූලික කරගෙන විඳීමක්, වින්දනයක්, වේදනාවක් තියෙනවා. කාය සම්පස්සජා වේදනා. ශරීරය මූලික කරගෙන, ප්‍රධාන කරගෙන විඳින කෙනෙක් නෑ, මේ වේදනාවක් තියෙනවා. වින්දනයක් තියෙනවා. කාය සම්පස්සජා වේදනා. මනෝ සම්පස්සජා වේදනා.
මනස මූලික කරගෙන විඳින වේදනාවක් වින්දනයක් තියෙනවා. සිත මූලික කරගෙන. ඒතර එතන වේදනා හයක් තියෙනවා. ඒ වේදනා හය අතීත වර්තමාන අනාගත වශයෙන් ගත්තොත් 18ක්. ඒ හය සැප දුක් උපේක්ෂා වශයෙන් ගත්තොත් 54ක්. මෙන්න මේ ආදි වශයෙන් විවිධ ආකාරයට මේ වේදනාව බෙදන්න පුළුවන්. ඒක අධ්‍යාත්මික බාහිර වශයෙන් ගත්තොත් 108කට බෙදන්නත් පුළුවන්. වේදනා කියන්නේ නාම ධර්මයක්. නාම කියන්නේ ඇසට අසු වෙන ඒවා නෙමෙයි. සිතට අසු වෙන ඒවා. සිතත් එක්ක සම්බන්ධ ඒවා. සිතත් එක්ක පැටලිච්ච ඒවා. සිතත් එක්ක ක්‍රියාත්මක වෙච්ච ඒවාට කියනවා නාම කියලා. වේදනාව ක්‍රියාත්මක වෙන්නේ සිතේ. සිත මූලික කරගෙනයි වේදනාව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් නාම ධර්මයක්. ඒතර අපි බලමු දැන් කායික වේදනා මානසික වේදනා දෙකයි. කයේ ඇතිවන වේදනාව දැනෙන්නේ මනසට. සිතට දැනෙන්නේ. කයට වේදනාව දැනෙන්නේ. කයේ යම් විඳීමක් වේදනාවක් තියෙනවා නම් අපි කියමු යම් තුවාලයක් වෙලා යම් අනතුරක් වෙලා ඒ කැපීමක් ආදී දෙයක් වෙලා කයේ තේ වෙච්ච සිදුවීම දැනෙන්නේ මනසට. ඒ වේදනාව විඳින්නේ මනසින්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් යම් කිසි පුච්චලයකට උලකින් අනිනවා. ඒ උලකින් ඇන්නාම එයාට දැනෙන එක කයට. කායික වේදනාව. තව උලකින් ඇන්නොත් එයාට උල් දෙකක වේදනාවක් එනවා. තවත් තැනකට ශරීරේ. ඒතර ඒ තුවාල දෙකෙන්ම වේදනාව එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පෘථග්ජන පුච්චලෙක් කයනොත් වේදනාව විඳිනවා මනසිනොත් වේදනාව විඳිනවා. ඒ පෘථග්ජන පුච්චලය. හැබැයි ආර්ය පුච්චලය කායික වේදනාව විඳිනවා මානසික වේදනාව විඳින්නේ. ඒ මානසික වේදනාව විඳින්නේ නැති එයා කම්සප්ප ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එයා ඒ කයට දැනුණු ඒ උලකින් එන වේදනාව නැත්නම් උල් දෙකකින් එන වේදනාව මනසින් ගන්නෙ නැහැ. මනසින් ගන්නෙ නැත්නම් එයාට දැනෙන්නේ එක උලකින් එන වේදනාව විතරයි. උල් දෙකකින් අනින වේදනාවක් දැනෙන්නේ. ඒ දැනෙන්නේ පෘථග්ජන පුච්චලයට. උල් දෙකකින් එනපු වේදනාව. ආර්ය පුච්චලයාට එයා විඳින්නේ එක උලකින් එන්න වේදනාව විතරයි. හැබැයි උල් දෙකක් ඇනිලා තියෙනවා ශරීරයේ. හැබැයි එයා විඳින්නේ නැහැ මනසින්. එයා දන්නවා මේ වේදනාව ඇති වුණේ කොහොමද කියලා. ඒ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඒ වේදනාව තුල ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ දුක් වේදනාව තුල ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නේ නැහැ. ඇලෙන්නේ කොහොමද, ගැටෙන්නෙත් නැහැ. ඒ වේදනාව අනේ දැන් අවසන් වෙනවා නම් එහෙම කියලා එයාට ඒ පිළිබඳව ඒ වේදනාව නැති කරගන්නේ මොහොතේම නැති කරගන්න නෑ. ඒක යා දන්නා ඒකම හේතුවකින් හටගත්තේ. ඒක සමහර විට ඒ කයේ වෙච්ච සිදුවීම, ඒ කායික සිදුවීම නැත්නම් හදිසි අනතුරක් වෙලා එක්තැන් වුණා. ඒතර එයා ඒක මනසින් විඳින්නේ. ඒතර එක උලකින් කවුල් පාරක් කාපු වේදනාව විතරයි යට දැනෙන්නේ. එයා දන්නා මම මේක පෙර කර්මයක් කරලා ඇවිත් තියෙන්නේ. මම මේකට මුහුණ දෙන්න ඕනේ. මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ.
දොස්තර මහත්තයා කිව්වා නම් මේක සනීප කරන්න බෑ කියලා. ඒක දොස්තර මහත්තයාට කරන්න දෙයක්වත් නැහැ. ඒ ස්වභාවය අරගෙන ආවේ මම. ඒ ස්වභාවයට මූණ දෙන්න ඕනේ මම. ඒ වේදනාව මම විඳින්නේ. මම කම්සප පිළිගන්නේ. මම කම්සප ප්‍රතික්ෂේප කරනවා. ඒතර එයාට දුක් වේදනාව කායික දුක් වශයෙන් දැනුණාට මානසික වශයෙන් විඳින්නේ. එයා දකින්න මම මේකට මුහුණ දෙන්න ඕනේ. මේක මම පෙර කරගත්ත අකුසල කර්මයක ප්‍රතිඵලයක්. ඒ නිසා මම මේකත් එක්ක ගැටෙන්නේ. මම මේකත් එක්ක ගමන යනවා. ඒතර එයාට දැනෙන්නේ උල් දෙකක් ශරීරයේ අනුනත් එයාට එක උලකින් විඳින වේදනාව විතරයි එයාට දැනෙන්නේ. ඇයි? එයා මනසින් විඳින්නේ. අර පෘථග්ජන පුච්චලයාගේ ස්වභාවය තමයි දැන් උල් දෙකකින් යනවනම් වේදනා දෙකයි. ඒතර එක උලකින් යනුණත් එයා වේදනා දෙකක් විඳිනවා. එක උලයි යනිලා තියෙන්නේ ශරීරේ. එයා වේදනා දෙකක් විඳිනවා. ඒ මොකද්ද? කායික වේදනාවක් විඳිනවා. ඒක කොහොමද තියෙන්නේ? එයා මානසිනුත් වේදනාව විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනන්නේ. ඒතර ආර්ය භාවයට පත්වෙච්ච පුච්චලයා ධර්මයේ තේරුම් ගත්ත පුච්චලයා මානසිකව විඳින්නේ. එයා මනසට ගන්න එක. වේදනාවත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒ සිතුවිල්ලක් විතරයි. මම ඒ සිතුවිල්ල එක්ක ගැටෙන්නේ. මම සිතුවිල්ලට ඇලුම් කරන්නෙත් නැහැ. මම සිතුවිල්ල එක්ක ගැටෙන්නෙත් නැහැ. මම ඒකත් එක්ක යනවා. මම ඒක විඳින්න වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මොග්ගල්ලාන හාමුදුරුවෝ. මොග්ගල්ලාන හාමුදුරුවෝ කොහොමද දන්නේ කතා පුවත? තමන්ගේ දෙමව්පියෝ දෙන්න දීර්ඝ කාලයකට කලින් තමන්ගේ භාර්යාවගේ කීමට කැලේට අරගෙන ගිහිල්ලා දැස්න පෙනෙන අන්ධ දෙමව්පියෝ දෙන්න හොරු වට කළ ගහන විදියට ඇටකටු පොඩි වෙනකන් තැළුවා. තලලා මැරුවා. ඒකේ විපාකේ අනන්ත අප්‍රමාණ කාලයක් නිරේ රවිච්චි පැසිලා. නිරේ පැසිලා අනතරේ පාප කර්ම ඉපදිච්ච සෑම ආත්ම භවයකම තැලිලා පොඩි වෙලා මලේ. ඒතරෙන් අවසාන ආත්ම භවය මොග්ගල්ලාන හාමුදුරුවෝ දන්නා. තථාගතයන් වහන්සේ දන්නා. එයාගේ අවසාන ආත්ම භවය කියන. එතකොට එදත් අවසාන අවස්ථාවේ පිරිනවන් පාන්න හේතුවක් වුණේ. එදා හොරු වට කෙරා. ඇටකටු පොඩි වෙනකන් තැළුවා. පොළු වලින් ගහලා ඇටකටු පොඩි වෙනකන් තැළුවා. හැබැයි වින්දි කායික වේදනාව විතරයි. මානසිකව ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ. එයා කල්පනා කරා, එයා දැක්කා, එයා හිතුවා මම මේකට මුහුණ දෙන්න ඕනේ. මේකෙන් මට පලා යන්න බෑ. මේක මම කරගත් එකක්. පෙර භවයේ මං හේතුවක් හැදුවා මේ සඳහා. ඒ හේතුව හැදුවා නම් ඒක ඵලයේ මම භුක්ති විඳින්න ඕනේ. එදා මොග්ගල්ලාන හාමුදුරුවෝ ඒ තමන්ගේ ශරීරය මේ කය එතකට පොඩි වෙනකන් තලපය කෙරේ කිසිම දේශයක් නැහැ. කිසිම දේශයක් නැහැ. එක චිත්තක්ෂණයකටවත් දේශයක් ඇති කරගත්තේ නැහැ. ඇයි? රාතන් වහන්සේ දේශය ප්‍රහීන කළා තියෙන්නේ. දේශය අවසන් කළා තියෙන්නේ. එහෙනම් තමන්ගේ ශරීරය පිළිබඳව තමන් යම් දේශයක් ඇති කරගන්නවනම් ආර්ය භාවයටපත් වෙන්න අමාරුයි. ආර්ය භාවයටපත් වෙන්නේ නෑ. මම මේකට මම මොහොන දෙන්න ඕනේ. මම මේ පිළිබඳව මට කිසිම මගේ හිතේ තරහක් නෑ, ක්‍රෝධයක් නෑ. මගේ හිතේ ප්‍රශ්නයක් නෑ පිළිබඳ. අන්න එතකොට එයාට දැනෙන්නේ එක උලකින් යන වේදනාව විතරයි. මොකක්ද? අර කායික වේදනාව. ඒක තිබුණා. ඒතරේ මනසින් වින්දනේ. පෘථග්ජන පුච්චලය, සාමාන්‍ය පුච්චලය කයිනොත් විඳිනවා, මනසිනොත් විඳිනවා. වේදනා දෙකයි යාට. හැබැයි එක උලයි යන්නලා තියෙන්නේ. වේදනා දෙකක් විඳිනවා. එහෙනම් වේදනා දෙකක් තියෙනවා.
වේදනාව කියන්නේ නාම ධර්මයක්. අපි දන්නේ වේදනාවේ ආයුෂ කොච්චරද කියලා. මොකද සිත තුළ උපදින යම් ධර්මතාවයක් ඇත්නම් සිතත් එක්ක සම්බන්ධ සිතත් එක්ක ක්‍රියාත්මක වෙන යම් ධර්මතාවයක් ඇත්නම් ඒ ධර්මතාවයට රැඳෙන්න පුළුවන් රැකෙන්න පුළුවන් එක චිත්තක්ෂණයක් විතරයි. ඊට වඩා වැඩි ආයු කාලයක් තියෙන කිසිම සිතක් ලෝකේ නැහැ. ඒ තමයි සිතක ආයුෂය. එක චිත්තක්ෂණය. අර 17න් එකයි. මේ චිත්තක්ෂණය කියන එක ඔයත් හොඳට දන්නවා. මම නැවත කියන්නේ නැහැ දැන්. හොඳට දන්නවා. එක චිත්තක්ෂණය. හැබැයි නැවතත් ඒ සිත ඉල්ලෙනවා. ඒ සිත එනවා. නැවතත් ඒ සිත එනවා. නැවතත් ඒ සිත එනවා. අර තොරණක විදුලි බුබුලු නිවෙනව දැල්ලෙනවා. නිවෙනව දැල්ලෙනවා. නිවෙනවපත් වෙනවා. නිවෙනවපත් වෙනවා. අන්න ඒ වගේ. වේදනාව තුළ රැඳීමක් නැහැ. හැබැයි ඇතිව නැති වෙනවා. ඇතිවන සැනේ නැති වෙනවා. ඇතිවන සැනේ නැති වුණාට නැවත ඇති වෙනවා. ඒ ඇතිවන සැනේ නැති වෙනවා. ඒ නැති වුණාට ආයිස්සනේ නැති වෙනවා. ආයි නැති වෙනවා. අර තොරණේ විදුලි බුබුලු දැල්වෙනවා නිවෙනවා ඊටත් වඩා වේගයක්. මහා වැස්සක් වහින වෙලාවට ජලාශයක නැගෙන දිය බුබුලු ඊටත් වඩා වේගයි. ඇතිව නැති වෙනවා. එහෙනම් වේදනාවේ ආශ්‍රයක චිත්තක්ෂණයයි. ඒතර එතන තියෙනවා නිවැරදි ලක්ෂණය අනිත්‍යයි කියන එක. අනිත්‍ය කියන එක. නිට්ටය නැහැ. අස්තිරයි. සැප වේදනාවත් ඒ වගේ. දුක්ඛ වේදනාවත් ඒ වගේ. සෝමනස්ස වේදනාවත් ඒ වගේ, දෝමනස්ස වේදනාවත් ඒ වගේ, මෙදහත් වේදනාවත් ඒ වගේ. රැඳෙන්න බෑ. එක චිත්තක්ෂණයයි ආයස. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ආය ඇති වෙනවා. එහෙනම් එතන තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඒ අනිත්‍ය ස්වභාවය දැర్శණය වෙන්නේ හැට නෙමෙයි. යාර තොරන්නේ විදුලි බුබුලු දසදහස් ගාණක් ක්ෂණයක් තුළ නිවෙනවපත් වෙනවා නැති වෙනවා. ඒතර ඒ ආකාරයෙන්ම කියන්නේ එක මනසට දැర్శණය කරගන්න ඕනේ වේදනාව. අන්න එතකොට වේදනාව දකින්න. වේදනාව මනසට හසු කරගන්න ධර්මතාවයක් මිසක් ඇසට හසු කරගන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. අර උපමාවන් තුලින් සිතට අනුගත කරගන්න ඕනේ වේදනාව කියන ධර්මතාවය මෙන්න මේ ආකාරයි කියන එක. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා කියන එක. ඒතර සිතට හොඳට දැర్శණය වුණාම, මනසට දැర్శණය වුණාම එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. නිට්ටය ලක්ෂණය නෙමෙයි. අනිත්‍ය ස්වභාවයයි තියෙන්නේ. ඒතර දුක්ඛ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකයි කියලා. ඒ දුකයි කියන්නේ. වේදනාවේ තියෙන පීඩනයක්. කයටත් පීඩනයක් තියෙනවා, මනසටත් පීඩනයක් තියෙනවා. ඉඳගෙන හිටියේ පැයයි නම් ඊට පස්සේ නැගිටින්න ඕනේ. පීඩනයක් තියෙනවා. පැයක් නම් හිටගෙන හිටියේ ඊට පස්සේ වැතිරෙන්න ඕනේ. එක්ක ඇවිදින්න ඕනේ. සක්මන් කළේ පැයයි නම් ඊට පස්සේ වැතිරෙන්න ඕනේ. පීඩනයක් තියෙන. නිරන්තරයෙන් පීඩන ස්වභාවය. ඒ වගේම ප්‍රත්‍යයෙන් හදන්න ඕනේ. ප්‍රත්‍යයෙන් කියන්නේ උපකාරයෙන් හදන්න ඕනේ. උපකාරයක් නැතුව හදන්න බෑ. ඒ සිතවිල්ල සකස් වෙන්න නියත වශයෙන්ම හේතුවක් හදන්න ඕනේ. ඒකයි ප්‍රත්‍යයෙන් සකස් කරනවා කියන්නේ. හේතු ස්පර්ශයයි. හේතු ස්පර්ශයයි. ස්පර්ශයක් නැතුව බෑ. එන සංකතයි. ତර පීඩන ස්වභාවයක් තියෙනවා. සංతాප ස්වභාවයක් තියෙනවා. සංతాප කියන්නේ දෙවිල්ල. දෙවිල්ල විඳින්න මනස නිරන්තරයෙන් අන කරනවා. නිරන්තරයෙන් අන කරනවා. විඳින්න කොහෙන්ද? ඇයි ඇහැ තියෙන්නේ? ඕකෙන් විඳින්න. කන තියෙන්නේ? ඒකෙන් එකත් මූලික කරගෙන විඳින්න. නාසය ඒකත් ප්‍රධාන කරගෙන විඳින්න. අන කරනවා. සංతాප ස්වභාවයක් දෙවිල්ලක් බල කරනවා. එතනටම සිත නැඹුරු කරනවා. ඒක තමයි සිතේ ස්වභාවය. ඒ සිතට ඇතුල් වෙලා තියෙන කෙලෙස්. ඒ කෙලෙස් නිසා තමයි සිතට අන කරන්නේ, සිතට බල කරන්නේ. කෙලෙස් වලින් සිතට අන කරනවා, බල කරනවා. විඳින්න. දිවෙනුත් විඳින්න. අන කරනවා. සංతాප දෙවිල්ල.
කයනොත් විඳින්න. අන කරනවා. බල කරනවා. මනසිනුත් විඳින්න. නැද්ද කියලා බලන්න. අන කරනවා බල කරනවා. අන කරනවා බල කරනවා. ඉතින් දැන් හොයනවා. දෙවිල්ල සංతాප විපරිණාම ස්වභාවයක් තියෙනවා. පෙරලනවා. ඒ චිත්තක්ෂණයයි න්‍යායස. චිත්තක්ෂණයක් තුළ පෙරළුවා. අසමූලික කරගෙන හටගත් වේදනාව සණයෙන් පෙරළුවා සෝත සම්පස්සජ වේදනාව. බලාගෙන හිටියේ ලස්සන රූපයක් දිහේ විශාල ශබ්දයක් ඇහුණා. කවුද කෑ ගහනවා ඇහුණා. අර චක්ක විඥාන ඉවරයි. චක්ක සම්පස්සජ වේදනා ඉවරයි. සෝත සම්පස්සජ වේදනා. සනේ නැකිට දිව්වයේ පැත්තට. ඒතර පෙරලනවනේ. සනේ පෙරලනවා. ජීව සම්පස්සජ වේදනා, කාය සම්පස්සජ වේදනා, මනෝ සම්පස්සජ වේදනා. සනයක් පාසා පෙරලනවා. විපරිණාමයි. මේක තමයි දුක්. අනිත් එක වේදනාවේ පැවැත්ම, වේදනාව නැමැති නාම ධර්මයේ පැවැත්ම තමන් පෘථග්ජන ස්වභාවයෙන් ඉඳගෙන ගන්නවා නම් ඒ තුල ඇලෙනවා. විඳීම තුල ඇලෙන්නේ. නොවිඳිනවා නම් යම් කිසි කෙනෙක් ඇලෙන සිතක් හැදෙන්නේ කවදාවත්. විඳින කෙනෙකුට විතරයි ඇලෙන සිතක් හැදෙන්නේ. යම් දෙයක් පිළිබඳව විඳින්නේ නැත්නම් එතන ඇලෙන්නේ. දැන් අපි ගමු උදාහරණයක් ගමු. අපි සින්දුවක් අහගෙන ඉන්න හොඳ ලස්සන සින්දුවක්. ඒතර ගාන සම්පස්සජ වේදනා. දැන් ඒ සින්දුව ඇහෙන තාක්කල් විඳිනවා මනසින්. හොඳ ඒ ශරණෙන් දැන් මේ යන්ත්‍රය සම්බන්ධ කරලා තිබ්බේ විදුලි බලයට. විදුලිය විසන්දි වෙන. දැන් මොකද වෙන්නේ? කොහේ විඳීම? දැන් ඇලෙන්නේ. දැන් ගැටෙනවා. දැන් ගැටීමේ සිතක් එනවා. අයියෝ මම මේ ලස්සන සින්දු ටිකක් අහා හිටියේ දැන් එකපාරට විදුලිය විසන්දි වුණා. දැන් ගැටෙනවා. දැන් රැලියෙම නෙමෙයි දැන් තියෙන ගැටීම. බලන්න. එහෙනම් විඳීම තුළ නේද ඇලෙන්නේ. වින්දනය තුළ ඇලෙන්නේ. ඒතකොට ඒක නැවත අර විඳින්න නම් සතුටෙන් විඳින්න නම් ආස්වාදයෙන් විඳින්න නම් නැවත අර විදුලිය සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන යන්ත්‍රයක් බැටරියක් හරි මොකක් හරි උපකාර කරගෙන දාගෙන එහෙම අහන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. ඒතර ඒකට බලයක් සපයන්න ඕනේ. එහෙනම් විඳීම තුල නේද ඇලෙන්නේ. ඇලීම මොකද කරන්නේ ගාවට? ඇලීම ග්‍රහණය කරගන්නවා. කොහෙන්ද? මනසින්. ඇලෙන සිතට කිව්ව තණ්හා කියලා. විඳින සිතට කිව්ව වේදනා කියලා. ඒතර වේදනා පත්‍ය තණ්හා. ඇලෙන සිත හැදුවද ග්‍රහණයට නතු කර ගන්නවා. කොහෙද? මනසේ. මනසෙන් ග්‍රහණය කර ගන්නවා. ඒකට කිව්ව උපාදානයි කියලා. තණ්හා පත්‍ය උපාදාන. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කර. දැන් ඊට පස්සේ දැන් ග්‍රහණයට නතු කරගෙන ඉන්නේ. ඊට පස්සේ ඒක පිළිබඳව කර්ම කරනවා. ඒක හඬ නැති වුණොත් ගෙදරින් අයට බයිනවා, ගහනවා, දොස් කියනවා. විවිධ ආකාරයේ දේවල් කරනවා. කර්ම කරනවා. වචී කර්ම කාට හරි බැන්න සමහර විට අම්මා තාත්තට බයින්න පුළුවන්. මට මේ සින්දුවක් අහිච්ච මට ඒක හඬ දුන්නේ. බයින්න පුළුවන්. එතකොට බලන්න වචී කර්මයක් කරගත්තා. ඒතර ග්‍රහණයට නතු කරන් ඉන්න හින්දා නේද කර්ම කරන්නේ. හොඳට බලන්න. ග්‍රහණයට මනසෙන් ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් කර්ම කරනවා. ඒතර කර්ම කරපුවාම කර්ම විපාක දෙන්න භවයක් ඕනේ. ඒකට තුන් භවයක් සූදානම් වෙලා තියෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය. දැන් ඒව සූදානම් වුණාට බෑනේ. අර කර්මයේ ඵලයක් හැටියට පහල කරන්න ඕනේ. ජාති. අභවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් වේදනාව වින්දනය විඳීම දැන් මොකද උනේ? මොනවද හැදුවේ? ජරා මරණ. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝතු. එන්න දුක්ඛදේ හටගැන්ම. හොඳයි නොවිඳින තැන.
නොවිඳින තැන ඇලෙන්නේ නෑනේ. ඇලෙන්නේ නැත්තම් ග්‍රහණයට නතු කරගන්නේ නෑනේ. ග්‍රහණයට නතු කරගන්න නැත්තම් අර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන විදුලිය විසන්ධි වුණාට විදුලි බල මණ්ඩලයට බයින්නෙත් නෑ. ඒක Tamanට නිවැරදිව ශ්‍රවණය කරගන්න ඉඩ දුන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් වෙන මොකක් හරි ශබ්ද කෙරුවොත් එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් කරනවා නම් එයාලට දොස් කියන්නේ බයින්නෙත් නැහැ. ග්‍රහණයට නතු කරගෙන ඉන්න තාක් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වචනයෙන් බයින්න බැරි නම් සිතෙන් හරි බනිනවා. ඒ තමයි ස්වභාවය. වචනයෙන් කරගන්නවා කර්ම ද්වේෂය නිසා. ද්වේෂයෙන් ඇලීම නිසා. ග්‍රහණයට නතු කරගත්ත නිසා. හොඳයි නැත්තම් ග්‍රහණයට නතු කරගෙන නැත්තම් කර්ම කෙරෙන්නේ. කර්ම කෙරෙන්නේ නැත්තම් භවයේ ලෝකෙ තීච්ඡාය විශ්වේ භව ක්‍රියාත්මක වෙච්චාය. කාම භවයේ ඔය තීච්ඡාව අපිට ප්‍රශ්නයක් නෑ. අපි එතනට ආවොත් නේ අපට දුක් විඳින්න වෙන්නේ. අපි එතනට එන ස්වභාවයන් මනසින් අයින් කරලා තියෙන්නේ. අපි එන්නේ ඔහෙට. අපි ආවොත් දාන්න මොකක්ද උරුම කියලා. ජරා මරණ උරුමයි කියලා දාන්න. ශෝකේ උරුම වෙනවා කියලා දාන්න. එහෙනම් භවයේ ලෝකෙ තීච්ඡාවේ පහල කරන්න බෑ. ඇයි? කර්මශය කළා තියෙන්නේ. ඒ පහල කරන තුන් භවයෙන් එකක පහල කරන ශක්තිය ශය කළ අවසන් කළා තියෙන්නේ. ශක්තියක් නෑ ඔය පහල කරවන්නේ. කර්ම ශක්තිය නේ. කර්ම ශක්තියනේ පහල කරවන්නේ. ඒතර කර්මශය එහෙනම් જાතියක් නෑ. පහල කරන්න බෑ. භව විශ්ේ ක්‍රියාත්මක රූපාවචර බ්‍රහ්ම ලෝක හිටි. අරූපාවචර බ්‍රහ්ම තලත් හිටි. දිව්‍ය ලෝකය මනුෂ්‍ය ලෝකයත් හිටි. හැබැයි අපි ඒවට දාන්න බෑ. ඇයි? කර්මශය කළා. නිරයව හිටියේ. අටමහා නිරය 136ක් ඔහෙ තීච්ඡාය. අපි කර්මශය කළා තියෙන්නේ. ඒතර කර්මශය කළේ ග්‍රහණය අතහැරලා. ඒ කියන්නේ ග්‍රහණයට නතු කරගත්තේ නැහැ මනසේ. ග්‍රහණයට නතු කරගත්තේ නැත්තේ ඇලෙන සිතක් නෙමෙයි හැදුවේ. නොඇලෙන සිතක්. නොඇලෙන සිතක් හැදුවේ වින්දේ නැහැ. බලන්නකෝ. තථාගතයන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා මේ ප්‍රවෘත්තිය පැවැත්ම. එහෙනම් තියෙන දුකේ පැවැත්මක්. දුකේ පැවැත්මක්. ඒ ජරා මරණ ශෝක විඳිනවද ඇලෙනවද ග්‍රහණයට නතු කරගන්නව ග්‍රහණයට නතු කරගන්නවද ඒ අනුව කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඒකේ විපාක ඒකේ ඵල හැටියට භව තුනෙන් එකක ಜಾති පහල කරයි ජරා මරණ. දැන් ඒක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්ද? කරගත්ත කර්මයට අනුරූපවද වෙනස් වෙන්නේ? රූපාවචර ධානයක් උපදවා ගත්තා නම් මනසින් ඒ ධාන සුවේ වින්දනම් ඒ ධානයට අනුකූලව තමයි රූපාවචර බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දිය. කාමාවචර කුසලයක් නම් කරේ ඒ කාමාවචර කුසලේ සතුට සම්නස නම් වින්දේ. ඒතර කාමාවචර භූමියක ප්‍රතිසන්දිය. ඒ දිව්‍ය ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි. අරූපාවචර කුසලයක් නම් කරේ ඒ තුල නම් වින්දේ. ආකාසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤාඤ්ඤාසඤ්ඤායතන. ධ්‍යාන සුවයෙන් හිටියා. ඒ ධ්‍යාන සුවය වින්දා. ඒක විදීමක් තියෙන එතන. ධ්‍යාන සුවය. නීවරණ ක්‍රියාත්මකුන් නැති වුණාට. එහෙනම් ඊට ඒ අනුව භවයක් හැදී. සකස් වේ. එහෙනම් ග්‍රහණයට නතු කරගත්තේ නැත්තම් ග්‍රහණයට නතු කරගත්තේ නැත්te ඇලෙන්නේ නැති නිසා. ඇලුන්නේ නැත්te විඳින්නේ නැති නිසා. එහෙනම් බලන්නකො. ප්‍රවෘත්ති නවත්තන්න පුළුවන්ද? පුළුවන්. ඒතර තමාගේ කැමැත්ත හැටියටද සිද්ධ වෙන්නේ? දැන් මේ තමාගේ කැමැත්ත හැටියටද කලින් හටගත්ත ආකාරයට ඉදිරි ඵලය හැදුවද? යම් අවස්ථාවක යම් වෙලාවක යම් ආකාරයේ විඳීමක් නම් තිබ්බේ ඒ අනුව තමයි ඇලීම හටගත්තේ. ඒතකොට එතන විඳ ආකාරය තමයි ඇලීම. ඒ ඇලීම සියුම් වශයෙන්ද එහෙම නැත්නම් මධ්‍යම වශයෙන්ද එහෙම නැත්නම් ඉහළින්ම ඇලුනද? ආකාර තුනකුත් තියෙනවා. තෘෂ්ණාවේ. යන්තම් කෙනෙක් යන්තම් ඇලෙනවා. පොඩ්ඩක් යට ඇලීම තියෙනවා. සමහර කෙනෙක් මධ්‍යම වශයෙන් ඇලෙනවා, සමහර කෙනෙක් ඉහළින්ම ඇලෙනවා. තෘෂ්ණාවේ බෙහෙද තියෙනවා. එහෙනම් නැත්තම් දර තමාගේ කැමැත්ත හැටියටද? නෑ, ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍ය කිව්වේ උපකාරය. උපකාරයට අනුරූපවද පිළියෙල වෙන්නේ. ඒ තමා කියලා කෙනෙක් නෑනේ, තමා කියලා දාගත්තොත් දිට්ඨියක්. ඒතර තමාට ඕන හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ.
උපකාරයට අනුරූපවයි සිද්ධ වෙන්නේ. උපකාරක කලේ මනසට ආකාසඤ්ඤායතේ නම් ඊට අනුරූපව ඵලය. උපකාරය ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය මේ ධානයක් නම් රූපාවචර බ්‍රහ්ම ලෝකේ. ඒතර ප්‍රත්‍යයට අනුරූපවනේ ඵලය. ඒක වර්තමානයේ තේරුම් ගන්න පුළුවන්. දැන් සෝත සම්පස්සජා වේදනා. කන. බාහිර ශබ්ද. දෙක නිසයි සිතක්. කර්ණ තුන එකතු කරේ ස්පර්ශය. ඒතර ස්පර්ශය සිද්ධ වෙච්ච ආකාරයට තමයි ඒ සිත හැදෙන්නේ. ඒ ස්පර්ශය සිද්ධ වුණේ ශබ්දය අපි දන්නවා බොහොම හිමින් යන්තම් නම් ඇහුනේ. එයා කියන මට හරියට ඇහුන්නේ. මට අහගන්න බැරුණ එක යන්තම් ඇහුනේ. ඒතර ඒක මධ්‍යම ප්‍රමාණයට ඇහුණා. මට තරමකට ඇහුණා ඒක. නෑ මට හොඳටම ඇහුණා. හැබැයි ඇහිච්ච කෙනෙක් නෑ. ප්‍රත්‍යයට අනුරූපව සිත හැදුනා. ඒ කියන්නේ උපකාරයට අනුවයි හැදුවේ. ස්පර්ශය වෙච්ච ආකාරයට තමයි ඒ විඳීමේ සිත. හටගත්තු සිතේ ස්වභාවය. උපකාරයට අනුවයි. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද තමන්ගේ කැමැත්තටද? තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට තමන්ට ඕන විදිහට නම් ක්‍රියාත්මක වෙන්නේ ඒකාත්මයක්. නෑ තථාගතයන් වහන්සේ දේශනා කරන අනාත්ම ලක්ෂණයක් තියෙනවා. ආත්මයක් නේ. ආත්මය කියන්නේ තම වශයෙන් තමාගේ වශයෙන් තමාට ඕන විදිහට තමාගේ කැමැත්ත හැටියට පවතිනා වූ දේ තමයි ආත්මය කියන්නේ. නේ ප්‍රත්‍යයට උපකාරය සිද්ධ වුණේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයෙන් තමයි ඵලය. එහෙනම් දැන් වේදනාව තේරුම් ගන්න වේදනාව. ඒතර චක්කු සම්පස්සජ වේදනාව. ඇහැ ප්‍රධාන කරගෙන හටගන්න විඳීමක් තියෙනවා. ඒතර අපි දන්න වේදනාව කියන්නේ නාම ධර්මයක්, සිත තුළ උපදින ධර්මතාවයක්, සිතත් එක්ක සම්බන්ධ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්, සිතත් එක්ක පවතින ධර්මතාවයක්. හැබැයි මං එලෙන්නේ. මං දන්නා මේ වේදනාව හටගත්තේ කොහොමද කියලා. ඒකට මූලික වෙච්ච ධර්මතාවය ප්‍රධාන ධර්මතාවය මං දන්නවා. ඒ කොහොමද දැනගත්තේ? සතියහ යෝනිසෝ මනසිකාරය. සීයහ මන නුවණ යපවත්තලා තියෙනවා. ඒ තථාගත ධහමට අනුව. නීවරණ වලින් බැහැර කරලා සිට ඊටාත්ම නිවැරදිව සිදුවෙන ක්‍රියාව තුළ හොඳට මනසිකාරය පවත්වනවා. ඒ සිහිය. ඒ සම්මා සතිය. ඒකට දකිනවා වේදනාව යම් වේදනාවක් වින්දනං සොම්නස් වේදනාවක් හෝ දොම්නස් වේදනාවක් හෝ මදහත් වේදනාවක් වින්දනං ඒකට ප්‍රධාන වෙච්ච ධර්මතාවය මොකක්ද කියලා එයා මේ අවස්ථාවේ වෙලාවෙදිම දැනගන්නවා දැක ගන්නවා. මම මේ විඳින්නේ නැහැ මූලික කරගෙන වේදනාවක් වින්දනයක් විඳීමක්. එවැනි සිතුවිලි ටිකක් මම හදන්නේ. ආස්වාද ජනක සතුටු සහගත සිතුවිලි. සෝමනස්ස වේදනාවක් මම හදාගෙන ඉන්නවා. මට දැනෙනවා සොම්නස්. මනසට සොම්නස් බවක් දැනෙනවා. ඒ සොම්නස් බව දැනුනේ ඇස ප්‍රධාන කරගෙන. අර බලාගෙන හිටිය රූපය පිළිබඳ ඒ අපි කියමු චිත්‍රපටියක් කියලා. එහෙම නැත්නම් නාට්‍යයක් කියලා. එතකොට රූප වාහිනිය හොය එහෙම නැත්නම් එලිමහන් රංගහලක හොය යම් රංගහලක හොය. නැත්නම් බලාගෙන ඉන්නකොට හැදෙනවා. ඒවා හැදෙන්නේ ඒ ප්‍රත්‍යයට අනුරූපව තමයි හැදෙන්නේ. ඒකට එයා දන්නවා මම නෙමෙයි මේ ඇස ප්‍රධාන වෙලා ඒකට අර බාහිර රූපය සම්බන්ධ වෙලා ඒ දෙක නිසා සිතක් හැදිලා මේ කරුණු තුන එකතු කරලා දුන්නේ ස්පර්ශයයි. මේ ස්පර්ශය නිසා මේ විඳීමේ සිතක් හැදෙනවා. විඳින්නා වූ සිතක් හැදෙනවා. හැබැයි විඳින කෙනෙක් නෙමෙයි. එයා දකිනවා එතන නිවැරදි ධර්මතාවය. මොකක්ද? හේතුඵල. ප්‍රත්‍යඋපන්න. ප්‍රත්‍ය කියන්නේ උපකාරයෙන් උපන් ධර්මය හැටියට දකින්නේ. ඒතර උපකාරය දන්නවා. එස උපකාර කළා එකට. බාහිර රූපේ උපකාර කළා. ඒ දෙක නිසා හැදුව සිත උපකාර කළා. කර්ණ තුන එකතු කළ දුන්නේ ස්පර්ශයයි. එයත් උපකාර කළා. එහෙනම් මේ සොම්නස් විඳීම නැමැති මේ සිත හදන්න මේ ධර්මතා හතරක්
උපකාර කළා. හැබැයි ඒ ධර්මතා හතර තුල පුච්චලයක් දකින්නේ එයා. කෙනෙක් දකින්නේ. සත්‍යයක් දකින්නේ. ඇසේ සත්‍යයක් දකින්නේ. සත්‍ය වශයෙන්ම ඇස කියන්නේ සත්‍යයක් නෙමෙයි. පුච්චලයක් නෙමෙයි, ජීවියෙක් නෙමෙයි. ඒතර ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වයක් එයා දකිනවා. බාහිර රූපය සම්බන්ධ වෙන ආකාරය දකිනවා. ඒ දෙක නිසා හැදෙන සිත දකිනවා. කර්ණ තුන එකතු කරේ ස්පර්ශය කියලා එයා දකිනවා. ස්පර්ශය නොවන නම් මේක සිද්ධ වෙන්නේ. ඒ විඳීමේ සිත හැදෙන බව එයා දකිනවා. නිවැරදිව දකිනවා. ඒ විඳීමේ සිත හදන්න අර ධර්මතා හතර උපකාර කරපු ආකාරය දකිනවා. ඒතර විඳීමේ සිත නාම ධර්මයක් හැටියට දකිනවා. ස්පර්ශයත් නාම ධර්මයක් හැටියට දකිනවා. ඒ චක්කු විඥානයත් නාම ධර්මයක් හැටියට දකිනවා. අනිත් ධර්මතා දෙක රූප ධර්ම හැටියට දකිනවා. සුද්දාෂ්ටක කලාප දෙකක් හැටියට දකිනවා. කොහොමද එයා දකින්නේ? ඒක ඒ සඳහා යාට කවුද උපකාර කළේ? ඒකට මොකද්ද හේතු උනේ? සතිය හයෝනිසෝ මනසිකාරයයි. සිහිය සමාසති. නිවැරදි සිහියේ තියෙන එතන. ඒ ක්‍රියාව නිවැරදිව දකිනවා නම් එයා ඒ දකින්නේ සමාසතිය. නිවැරදි සිහිය. සිහිය නිවැරදිව පවත්වලා තියෙනවා. සත්‍ය දකින්න. යථාර්ථය දකින්න. මනාව ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න එයා හොඳට සිහිය පවත්වලා තියෙනවා. එතකොට සත්පුජ්‍යර සංඥාවෙන් බැහැර වෙලා දකින්නේ. ඒ දකින්නේ සත්‍යයි. ඒතර අර විඳීම අර මම දැන් කලින් කිව්වා. විඳින්න ගිහිල්ලා මොකද වෙන්නේ කියන කාරණය. ජරා මරණ ටිකක් බාර ගන්න ඕනි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඒවා බාර ගන්න ඕනි. විඳින්න ගියොත්. එහෙනම් යා ඒතර සෑම අවස්ථාවකම ඉන්නේ සතිය යෝනිසෝ මනසිකාරය. එයා කණින් වින්දත් ඒ වගේ. කණින් වින්දත් විදීමේ සිතක් හැදී. හැබැයි ඒ තුල ඇලීමක් නැහැ. ගැටීමකුත් නැහැ. එයා දන්නවා මේ විඳීමේ සිත හදන්න ප්‍රත්‍ය වෙච්ච ධර්මතාවය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට. ඒතර ප්‍රත්‍යක් දකිනවා ප්‍රත්‍යෝපන්න ධර්මයක් දකිනවා. ප්‍රත්‍යෝපන්න උපකාරයෙන් උපන්න ධර්මයක් හැටියට දකිනවා. ඒ උපකාරයෙන් උපන්න ධර්මයට උපකාර වෙච්ච ධර්මයනොත් දකිනවා. කන හැබැයි කන නෙමෙයි. ශක්තියන් හතරක්. එයා දකින්නේ ශක්තියන් හතරක්. කනක් දකින්නේ. කනක් දකින්නේ පෘථග්ජන පුච්චලය. ආර්ය ධර්මයේ නොහැසිරෙන පුච්චලය කනක් දකි. ආර්ය ධර්මයක් දන්නේ නැති ආර්ය ධර්මයේ නොහැසිරෙන පුච්චලය කනක් දකිනවා. ආර්ය ධර්මයේ හැසිරෙන ආර්ය ධර්මය දකින්න පුච්චලය දකින්නේ සුද්දාෂ්ටක කලාපයක් හැටියට. ඒ සත්‍ය වශයෙන් දකිනවා. ඒතර බාහිර ශබ්දය දකිනවා. ඒක සුද්දාෂ්ටක කලාපය හැටියට. ඒතර ඒ කණින් විඳිනවා නම් එයා ඒ අවස්ථාවේ ඒ වර්තමානයේ මොහොතේ කණින් විඳිනවා නම් ඒ විඳින වේදනාව මැදහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දොම්නස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සොම්නස් වෙන්න පුළුවන්. එයා දන්න එකට ප්‍රධාන උනේ මොකක්ද කියලා. සුද්දාෂ්ටක කලාප දෙක. ඒ කලාප දෙක එකතු කරලා දුන්නා. හැදුවා සිතක්. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා. කරුණු තුන එකතු කරලා දුන්නේ ස්පර්ශය කියලා එයා දැක්කා. ඒ ස්පර්ශය නිසා තමයි මේ විඳීමේ සිත කියන එක මනාව දකිනවා. ඒතකොට ප්‍රත්‍යයට අනුරූපව තමයි ඵලය හටගත්තේ කියන එකත් එයා දකිනවා. ප්‍රත්‍ය ධර්මය දකිනවා, ප්‍රත්‍යෝපන්න ධර්මය දකිනවා. ඒතකොට ප්‍රත්‍ය ධර්මය කියන්නේ උපකාර ධර්මය හැටියට දකිනවා. කන නැමැති සුද්දාෂ්ටක කලාපය, බාහිර ශබ්දේ නැමැති සුද්දාෂ්ටක කලාපය ප්‍රත්‍ය ධර්මය හැටියට දකිනවා. ඒ ධර්මතා දෙක නිසා හැදුණු සිත ඒකත් ප්‍රත්‍ය ධර්මයක්. මොකද විඳීමේ සිත හදන්නේ. හැබැයි අර සෝත විඥාණයට ප්‍රත්‍ය ධර්ම දෙකයි සෝත විඥාණය ප්‍රත්‍යෝපන්න ධර්මයක්. මේ ප්‍රත්‍යෝපන්න ඕන විදිහකට ඕන තැනකින් ඕන ආකාරයකට ගන්න පුළුවන්. ඒතර කණෙන් විඳිනවා නම් දැන් මේක අහන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස් විස්තර කරන්න කියන එක. ඒතකොට කණෙන් විඳිනවා නම් එයා දන්න එකට ප්‍රත්‍ය වෙච්ච ධර්මතාවය. සතර මහා ධාතු කොටස් දෙකයි. ඒ දෙක නිසා හැදුව සිතයි කර්ණ තුන එකතු කරපු ස්පර්ශය ප්‍රත්‍ය ධර්මයක්. උපකාර ධර්ම. ඒයින් උපන් ධර්මයක්. කණෙන් සොම්නස්න. ඒතර කනක් නැහැ. සොම්නස්සහගත සිතක් හැදුවා. ශබ්දය අමිහිරි අමනාපයි අප්‍රියයි
දොම්නස් සිතක් හැදුනා. එයා දකින්න ප්‍රත්‍යෝපන්න ධර්මය. උපකාරය හා උපකාරයෙන් උපන් ධර්මය. ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එයාගේ මනස නිවැරදිව පවත්ිනවා. ඒකට උපකාර කරන ධර්මතා දෙකක් සතිය හා යෝනිසෝ මනසිකාරය. සීහා මනා නුවණ. පෘථග්ජන පුච්චලට මේව දකින්න බෑ. ආර්ය ධර්මයේ දකින ආර්ය ධර්මයේ හැසිරෙන පුච්චලයා මෙන්න මේ විදිහට දකින්නේ. පෘථග්ජන පුච්චලයා කනට ශබ්දයක් ඇහුණා ඒක මට ඇහුණා හොඳට මං අහගත්තා මං හොඳට අහගෙන ඉන්නේ. දැන් එතන මොකද්ද වෙන්නේ? ඇලීමත් හදාගෙන ගැටීමත් හදාගෙන. නැත්. ආර්ය පුච්චලය හදන්නේ. හදන්නේ නැත්තේ ඇයි? අවබෝධය තුල. අවබෝධය තුල හදන්නේ. එහෙනම් ඒ සෝත සම්පස්සජා වේදනාව කියන එකත් ආයශ එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි ආයශ. සෙනෙක් ඇතිව නැති වෙනවා. අර තොරණේ විදුලි බුබුලු වගේ. ක්ෂණයක් පාස අපිට පේන බලාගෙන හිටියාම නිවෙනපත් වෙන. ඒ වගේ තමයි. ඒකත් අර අඩු කාලයක් තුළ ඇතිව නැති වෙනවා. එන අනිත්‍යයි. ඒ වේදනාව ඇලෙනවද? ඇලුනොත් තණ්හා. ඊට පස්සේ ග්‍රහණයට නතු කරගන්න. ඕනේ මට ඔක තිස්සෙම අහන්න ඕනේ. ඔක මෙහෙන් තියන්න ළඟින් තියන්න මට ඔක අහහා ඉන්න ඕනේ. ග්‍රහණයට නතු කරගෙන. ඒ අනුව කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. කර්මයට විපාක දෙන්න ඕනේ. භව තුනක් සූදානම් වෙලා ඉන්නවා. කාම භව, රූප භව, අරූප භව. කාම දුගතිත් කාම භවයට තමයි අයිති. දුගති 4යි. සුගති 7යි 11යි. අසූදානම් වෙලා තියෙන්නේ. ඒතකොට ಜಾති, භවපච්ච ಜಾති. ಜಾතිපච්ච ජරා මරණ ශෝක පරිදේව. ඒ තමයි දුක්. ඒවෙත් තියෙන පීඩන ස්වභාවයක්. සංකත ස්වභාවයක්, සංతాප ස්වභාවයක්, විපරිණාම ස්වභාවයක්. හොඳට බලන්න. හොඳට තේරුම් ගන්න. හැබැයි ඒක තේරුම් කරලා දෙන්නේ හොඳට පෙන්වන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරය. අනිකුත් දේවල් හිතලා වැඩක් නැහැ. අපිට මතක ඇති කාලේ ඉඳලා මේ කාලේ වෙනකම් අපි මොන දේවල් හිතුවද? මොන තරම් සිතුවිලි කෝටි ප්‍රකෝටි ගාණක් සිතුවිලි අපි හැදුවා. කොයි සිතුවිලි? ඒ සිතුවිලි වලට මොකද වුනේ? ඒ සිතුවිලි වලින් සමහරක් අපි මනසට අනුගත කරගෙන රඳවගෙන ඉන්නවා බලාගෙන අවසානයේ දෙකක් ගන්න. ඔය තව එකක් හදාගන්න ඊගාව භවයට. තථාගතයන් වහන්සේ දේශනා කරන අතීතයේ තණ්හා දිට්ඨි වශයෙන් ගන්න එපා කියලා. තණ්හා දිට්ඨි වශයෙන් ගන්න කෙනාට රැට නිින්ද යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මම නෙමෙයි. අතීතයේ කියන්නේ ඒ සිතුවිලි විඳින වේදනා පිළිබඳව ඇලුනා නම් වර්තමානයේ ඒ වේදනා පිළිබඳව හිතනවා. මම පුංචි කාලේ මෙන්න මේ විදිහට මම වින්දා, මේ විදිහට මම ඇහෙන් වින්දා, කනින් වින්දා, නාසයෙන් වින්දා, දිවෙන් මා ශරීරයෙන් මෙන්න මේ ආකාරයේ පහසවල් වින්දා. මේ විදිහට මම පංචකාමයේ වින්දි. ආදී අතීතයේ පිළිබඳව ඒ විඳීම් පිළිබඳව ඇලෙනවා. යම් අවස්ථාවේ ඒවා විඳින්න බැරි වුණා නම් මං ගැටිච්ච ආකාරය, ගහගත්ත ආකාරය, බැනගත්ත ආකාරය, රණ්ඩු සරුවල් වෙච්ච ආකාරය, පොලිසි ගානේ ගිය විදිය, උසාවි ගානේ ගිය විදිය, කූඩු වල තැප්පන ඒවත් එනවා මනසට. එතන ඇලීම තියෙනවද? තථාගතයන් වහන්සේ දේශනා කරන අතීතය තණ්හා වශයෙන් ගන්න එපා, දික්ටි වශයෙන් ගන්න එපා. ඒතකොට දික්ටි කියන්නේ පුජ්‍යලයක වින්ද දෙයක් ගන්නවා. එතකොට දිට්ටි. දැන් පුච්චලේද අතීතේ වින්දි. නෑ පුච්චලේක් නෙමෙයි අතීතේත් වින්දි. මේ අධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන සම්බන්ධ වීම නිසා සිත් ඇදුවා. ඒ සිත් එකතු කළා දුන ස්පර්ශය විසින් ස්පර්ශය නිසා වින්දා. එහෙනම් අතීතයක් දකිනවා දිට්ටියෙන් තොරව. එයාට රැට හොඳ නිින්දයයි. අනාගතයත් ඒ විදිහම තමයි. තථාගතයන් වහන්සේ දේශනා කරන අනාගතය තණ්හා දිට්ඨි වශයෙන් ගන්න එපා. ගත්තොත් රැට නිින්ද යන්නේ. ඔන්න බලන්න අරගෙන. තෘෂ්ණා කියන්නේ ඇලෙනවා. දිට්ඨිය කියන්නේ වැරදි. පුච්චලයක් දාගෙන බලනවා. අනාගතයට. අනාගතයට මම මෙහෙම යන්න ඕනේ. මේ විදිහට යන්න ඕනේ. මේ විදිහව බලන්න ඕනේ. මේ විදිහව අහන්න ඕනේ. මේ විදිහට මම විඳින්න ඕනේ. ආදි වශයෙන් ගන්නවා මනසෙන්. ඒතර පුච්චලේ දෙවිඳින්නේ. ප්‍රත්‍යෝපන්න ධර්මයන්ද?
සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ සිතුවිල්ල බැහැර කරයි. අනාගතය පිළිබඳව තණ්හා දිට්ඨි වශයෙන් ගන්නෙ. තථාගතයන් වහන්සේ දේශනා කරන යහට අද රාත්‍රියේ යහපත්. අද රාත්‍රියේ යහපත් යට. මායාවත් අතීතයටත් එල්ලත් නැහැ, ගැටිලත් නැහැ, අනාගතයට එල්ලත් නැහැ, ගැටිලත් නැහැ. වර්තමානයේ මේ මොහොතේ ඉන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් අද රැට මායාවත් ගැටලුවන්නේ. එහෙනම් රාත්‍රියේ යහපත්ද නැද්ද? රාත්‍රියේ යහපත්. තණ්හා දික්ටි වශයෙන් නොගන්න තාක්කල්. එහෙනම් දැන් එකක් විතරයි මේ කිව්වේ. තව තියෙනවා ඔකේ ගාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. දැන් බලන්න මේක. ඒතර වේදනාව කියන්නේ නාම ධර්මයක්. අපි ගන්න සංඥාව. සංඥාව නාම ධර්මයක්. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගන්නවා අපි එහෙන් රූප බලලා. රූප සංඥා. රූප හඳුනා ගන්නවා. ශබ්දාල ශබ්ද හඳුනා ගන්නවා. ඒවා හොඳ නරක වශයෙන් බෙදෙනවා. විනිශ්චය කරනවා. ඊට පස්සේ විචාර විතක්ක විචාර කරනවා. ඒ හොඳ නරක වශයෙන් බෙදලා. හොඳ ඒවා තියෙනවා නරක ඒවා තියෙනවා. නැස් හිතක් විතරයි හැදුනේ. අපි ඒක මනසින් බෙදුවා හොඳ නරක වශයෙන්. ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා හයක්. හයයි තියෙන ලෝකේ. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. කොහෙන්ද හඳුනා ගන්න? මනසින්. ආයශ කොච්චරක්ද? එක චිත්තක්ෂණයයි. සංඥාව කියන්නේ රූපයත් එක්ක පැටලිච්ච ධර්මයක්ද මනසත් එක්ක පැටලිච්ච ධර්මයක්ද? හැබැයි දෙකම පැටලිලා තියෙනවා. මොකද මනසත් එක්ක පැටලිච්ච ධර්මයක් වුණාට මනස පැටලිලා තියෙනනේ රූපයත් එක්ක. ඒකනේ නාම රූප දෙකම එකට එකතු කළා මම කියලා දාගත්තේ. සංඥාව වෙන් කළා නාම ධර්මයක් හැටියට දකින්නේ ඒකත් ශරීරයට සම්බන්ධ කරගෙන ගන්න මම කියලා. නෑ ඒක නාම ධර්මයක්. සිත හැසිරෙන ආකාරයක් විතරයි. සිතේ සකස් වෙන ස්වභාවයක් විතරයි සංඥාව කියන්නේ. හැඳිනීම, හඳුනා ගැනීම. කොහොමද හටගන්නේ? රූප සංඥා. මනත චක්කු සම්පස්සජා සංඥා. චක්කු කිවැස්ස. බාහිර රූප. අපි මේ වචන දෙක අයින් කරනවා. ඒ වචන දෙක අයින් කරනවා අපි. ඒ වෙනුවට ගන්න සුද්දාෂ්ටක කලාප කියන වචන දෙක. නිවැරදි වචන දෙක ගන්නවා අපි. එතනට සතිය යෝනිසෝ මනසිකාරය. අසයි රූපය කියන එක අයින් කරනවා. සුද්දාෂ්ටක කලාප දෙකයි. ඒ දෙක සම්බන්ධ කරයි. හැදුන සිතක්. චක්ක විඥානයි. කර්ණ තුන එකතු කරේ ස්පර්ශය නිසා හැඳිනුනේ හඳුනාගත්තේ. ස්පර්ශ උනේ නැත්නම් හඳුනන්න බෑ. කොහොමද හඳුනාගන්නේ? ඇහැට රූපේ ස්පර්ශ උනේ නැත්නම්. එතකොට ස්පර්ශය නාම ධර්මයක් හැටියට දකින්න, විඥානය නාම ධර්මයක් හැටියට දකින්න, සංඥාව නාම ධර්මයක්. එතකොට ප්‍රත්‍යපන්න ධර්මයන් හැටියට දකින්න. මම රූපයක් නම් හඳුනාගත්තේ, ඒ හඳුනා ගැනීමේ සිත හැදුවේ කොහොමද? රූප හඳුනා ගැනීමේ සිත හැදුවේ. සුද්දාෂ්ටක කලාප දෙකක්, ප්‍රත්‍ය ධර්ම දෙකයි. මනසින් බලනවා. ප්‍රත්‍ය ධර්ම දෙකයි. එයනෝ සිතක් හැදුවා. ආයක ප්‍රත්‍යයයි ගාවට. කර්ණ තුන එකතු කරලා දුන්නේ ස්පර්ශය ඒකත් ප්‍රත්‍යයයි. ඒතර ප්‍රත්‍ය ධර්ම හතරයි ප්‍රත්‍යෝපන්න ධර්මයක් සංඥාව. ඒතර ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් නේ. මම හඳුනාගත්තද? මම හඳුනාගත්තා කියනකොටම දික්ටි. මම හඳුනාගත්තා යා හොඳට. කියනකොටම දික්ටි. මං ශබ්දයෙන් හඳුනාගත්තා කවුද කියලා? ශබ්ද. සෝත සම්පස්සජා සංඥා. කන මූලික කරගෙන හඳුනා ගැනීමක් තියෙනවා. නාසය මූලික කරගෙන හඳුනා ගැනීමක් තියෙනවා. ගාන සම්පස්සජා සංඥා. දිව මූලික කරගෙන හඳුනා ගැනීමක් තියෙනවා. චිව සම්පස්සජා සංඥා. ශරීරය මූලික කරගෙන හඳුනා ගැනීමක් තියෙනවා. කාය සම්පස්සජා සංඥා. මනස මූලික කරගෙන හඳුනා ගැනීමක් තියෙනවා. මනෝ සම්පස්සජා සංඥා. මනසට බාහිර අරමුණ දෙක නිසා සිත. කර්ණ තුන එකතු කර ස්පර්ශයයි. ස්පර්ශය නිසා හඳුනාගත්තේ මනසින්. කල්පනා කරලා බැලුවා අතීතේ. අතීතේ හඳුනාගත්තම. එතකොට ඒ හඳුනා ගැනීමේ සිත අතීතය හැදුණු ආකාරය කොහොමද? එහෙනම්
ඒකටත් අපි කියමු කන බාහිර ශබ්ද. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාප දෙක අතීතයේත්. ତර තථාගතයන් වහන්සේ දේශනා කරන අතීතයත් තණ්හා දිට්ඨි වශයෙන් ගන්න එපා. තණ්හා දිට්ඨි වශයෙන් ගත්තොත් මොරයට නිින්ද යන්නේ. අනාගතයත් තණ්හා දිට්ඨි වශයෙන් ගන්න එපා. ඒ කියන්නේ ඇලෙන්නත් එපා, වැරදියට දකින්න එපා. ඇලෙනවට කියන්නේ තණ්හා. වැරදියට දකිනවට කියන්නේ දිට්ඨි. එතකොට අනාගතයත් ඇලෙන්නත් එපා, වැරදියට දකින්නත් එපා. එයාට යහපත් රාත්‍රියක්. සුවනින්දක්. වර්තමානයේ මේ මොහොතේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න. එතකොට යාට රාත්‍රිය යහපත් රාත්‍රිය. සුබ රාත්‍රිය. අපි සුබ පතන්නේ යම් කිසි කෙනෙකුට. ඔය සමාජයේ තියෙනවනේ. යම් දෙයක් සාකච්ඡාවක් හෝ යම් ආයතනයක රැස්වීමක් හෝ යම් දෙයක් හෝ එහෙම නැත්නම් යම් කෙනෙක් මොන ගැහුණාම එයාත් එක්ක කතා කරලා අපි කියනවා මේ good night කියලා යනවා. ඔයාලට සුබ රාත්‍රියක් කියලා. දැන් සුබ රාත්‍රියක් වෙන්නේ කොහොමද කියන කාරණය එයා කියන්නේ නැහැ. සුබ රාත්‍රිය හොඳයි ඉතින් එහෙම ප්‍රාර්ථනා කරන එක. හැබැයි සුබ රාත්‍රියක් වෙන්නේ කොහොමද කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ විදිහට මනස සිත පැවැත්වුවොත් ඒක සුබ රාත්‍රියක්. එයි මාරේ දාරයටවත් බය නැහැ. එයා ඉන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ. එහෙනම් මේ සංඥාවල් කියන එක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ආයශ එක චිත්තක්ෂණයයි. දුකද? ඔව්. කොහොමද දුක් වෙන්නේ? නිරන්තරයෙන් අර පීඩන ස්වභාවයක් තියෙනවා. හඳුනා ගන්න නිරන්තරයෙන් අනකරන බල කරන. රූප හඳුනා ගන්න, ශබ්ද හඳුනා ගන්න, ගන්ධ සුවඳ හඳුනා ගන්න, රස හඳුනා ගන්න, පහස හඳුනා ගන්න. හොයන්න සංඥාවල් හොයන්න. සිත අනකරන බල කරන පීඩනයක් තියෙන්නේ. සංతాප ස්වභාවය. හේතු ප්‍රත්‍යය මොනේ හදන්න. දෙවිල්ලක් තියෙන්නේ සංతాප. දවනවා සිත. දානවා හැදෙනකන් දානවා. හදා ගන්නකම්. පෙරලනවා ශනේ. ඒ පෙරලන්නේ චිත්තක්ෂණයේ ආයශ. ආයශ චිත්තක්ෂණය. එන සංස්කාර. සංස්කාර කියන්නේ කර්මවලට. චේතනා. කොහෙද ගොඩනගන්නේ? සිතේ. සිතේ ගොඩනගෙන දෙයක් ඇත්නම් නාම ධර්මයක්. තර වේදනාව නාම ධර්මයක්, සංඥාව නාම ධර්මයක්, සංස්කාර නාම ධර්මයක්. චක්කු සම්පස්සජ චේතනා. අසමූලික කරගෙන කර්ම සකස් කරනවා. අසමූලික කරන්නේ සතර මහා ධාතු මූලිකයි. බාහිර රූප ඒක සතර මහා ධාතු. සුද්දාෂ්ටක කලාප දෙක සම්බන්ධ කරනවා. හේතුව සිතක් කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ස්පර්ශය වෙන ආකාරයට සිත බලවත් වෙනවා. ස්පර්ශය උනේ හිමින්නම් සිත ටිකක් බලවත් වෙයි, චුට්ටක් බලවත් වෙයි. ස්පර්ශය උනේ ටිකක් මධ්‍යම ප්‍රමාණයට නම් මධ්‍යම ප්‍රමාණයට සිත බලවත් වෙනවා. ස්පර්ශය බොහොම තදින් සිද්ධ වුණා නම් තදින් සිත බලවත් වෙනවා. ඒ කියන්නේ ඇලීම ගැටීම. එහෙනම් ඒකත් අපි දකිනවා ප්‍රත්‍ය උපන්න ධර්මයන් හැටියට. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. ඇස බාහිර රූප. ඇස රූප නෙමෙයි සුද්දාෂ්ටක කලාප දෙක. දෙක නිසා සිතක්. කර්ණ තුන එකතු කරේ ස්පර්ශය නිසා සිත බලවත් කරා. ස්පර්ශය නිසා සිත බලවත් කරා. ඒ විදිහට ගන්න සෝත සම්පස්සජ චේතනා, ගාන සම්පස්සජ චේතනා, ජීව සම්පස්සජ චේතනා, කාය සම්පස්සජ චේතනා, මනෝ සම්පස්සජ චේතනා. ස්පර්ශ ප්‍රත්‍යයමයි. විඥානය. මොකද මේ පංචස්කන්ධය බෙදලා බලන්න ඉතින් හරි අමාරුයි. මේ පැයකින් කරන්න හරි අමාරුයි. දවසම උනත් මේක හොඳට විග්‍රහ කරන්න පුළුවන්. බලන්න හොඳට විග්‍රහ කළා මනසින්. වෙන් කරන්නකො. කොටස් වලට වෙන් කරලා බලන්නකො. විඥාන කියන්නේ නාම ධර්මය. විඥාන කියන්නේ මානසිකාරය සිත. අරමුණ දැනගන්න විඥානි. අවිඥාන. තර චක්කු විඥාන. තර චක්කු විඥානයක් හදන්න. තොට ප්‍රත්‍යෝපන්න ධර්මයන් අපි දකිනවා. අසයි රූපය නිසා සිත. චක්කු විඥානයි. එක් ධර්මතා දෙකේ සුද්දාෂ්ටක කලාප දෙක නැතුව සිත හදන්න බෑ. නිවැරදිව දකිනවා. දර සිත දකින්නේ නාම ධර්මයක් හැටියට. සිත නාම ධර්මයක්. අර අස රූප හේවත් සුද්දාෂ්ටක කලාප දෙක රූප ධර්මයක්. නිවැරදිව දකිනවා. මනසින්. කනයි ශබ්දයයි සුද්දාෂ්ටක කලාප දෙකක්. ඒ දෙක සම්බන්ධ වීම නිසා හැදුව සිත.
නාම ධර්මයක්. සෝත විඥානේ නාම ධර්මයක්. නාසය ගන්ධයයි සුද්දාස්ත්‍ර කලාප දෙකක් ඒ දෙක එකතු වීමෙන් හැදුව සිත නාම ධර්මයක්. සම්බන්ධ වීම නිසා හැදුව සිත නාම ධර්මයක්. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. සත්‍යයක් නෑ. සත්‍යයක් ගැන කතා කරන්නේත් නෑ අපි. දිවයි රසය රූප ධර්ම දෙකක් සුද්දාස්ත්‍රික කලාප දෙකක් හැදුව සිත නාම ධර්මයක්. ඒ විඥානය. චිව විඥානය. කයයි පහසයි ඒ සුද්දාස්ත්‍රික කලාප දෙකක්. ඒ දෙක එකතු වීමෙන් හැදුව සිත කාය විඥානය. නාම ධර්මයක්. මනසයි අරමුණයි. අරමුණට ගත්තේ මනසින් අරමුණු කරේ විඳීමක් නම් ඔක්කොම සියල්ලම නාම ධර්ම. මනසත් නාම ධර්මයක්, අරමුණු කොලෙත් නාම ධර්මයක්, විඳීමක් හෝ හඳුනා ගැනීමක් හෝ සිත බලවත් වෙච්ච ස්වභාවයක් නම් එතනත් නාම ධර්මයක්. දෙක එකතු වීමෙන් හදලා දුන්න මනෝ විඥානයත් නාම ධර්මයක්. කර්ණ තුන එකතු කරපු ස්පර්ශයත් නාම ධර්මයක්. මනෝ සංපස්ස එම් විඳීමේ සිතත් නාම ධර්මයක්. පහම නාම ධර්ම. රූපයක් නම් අරමුණු කොලේ නාම ධර්ම 4යි රූප ධර්ම 1යි. නාම රූප දෙකක ක්‍රියාව. දැන් බලන්නකෝ දැන් ඔය සංඥාවක් දාන්න සංස්කාරයක් දාන්න විඥානයක් දාන්න ඒක සිත. ඒතකොට සිතේ ප්‍රවෘත්තිය. ඒතර හඳුනා ගැනීම කියන්නේ සිතේ ප්‍රවෘත්තියක්, බලවත් වීම කියන්නේ සිතේ ප්‍රවෘත්තියක්, විඥානය කියන්නේ සිතේ ප්‍රවෘත්තිය. සිතේ ප්‍රවෘත්තියට නිකං ක්‍රියාත්මක වෙන්න බෑනේ. රූපයත් එක්ක සම්බන්ධයි. නාම රූප. අනාම රූප ප්‍රත්‍යය ආයතන වලට, ආයතන ප්‍රත්‍යය ස්පර්ශයට, ස්පර්ශය ප්‍රත්‍යය වේදනාවට, වේදනාව ප්‍රත්‍යය තණ්හාවට, තණ්හාව ප්‍රත්‍යය උපාදානයට, උපාදානයේ ප්‍රත්‍යය කර්ම භවයට. අර ග්‍රහණයට නතු කරගත්තද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඒ කර්මය ප්‍රත්‍යය භවයට, උපකාර වෙන භවයට, භවය ප්‍රත්‍යය ඡාතියට, ඡාතිය ප්‍රත්‍යය ජරා මරණ. එහෙනම් තමාගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපවද? නিত্য ස්වභාවයක් නෑ, අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ. දුක්ඛ ස්වභාවයක් තියෙනවා. සෑම ධර්මයකම පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. සංతాප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. පටිච්ච සමුප්පාදයට එක්කම ගලපන්න දුක කියන තැනට යන්නේ. නියත වශයෙන්ම ප්‍රවෘත්තිය දුකයි. ඒකයි තථාගතයන් වහන්සේ මේ පැවැත්ම දුකයි කියලා කිව්වේ. නැවැත්ම සැපයි. සැපයි කියන්නේ විඳින තැනක් නෙමෙයි, දුකේ අවසානයක්. ප්‍රවෘත්තිය පැවැත්ම තියෙන්නේ දුකේ නම් එතකොට ප්‍රවෘත්තිය නැත්තම් දැන් සැපයි කියන්නේ සැප විඳින කෙනෙක් නැහැ. හැබැයි දුකේ අවසානයක් තියෙන්නේ. සියලු දුක්වල නිමාව. ඒකට තමයි නිවන කිව්වේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ප්‍රත්‍යයට අනුරූපවයි. ධර්ම දේශනාව අවසන් කරන පැයක කාලයක් පුරා මාතෘකාව පංචස්කන්ධයේ වේදනා සංඥා සංකාර විඥාන නාම කොටස් විස්තර කොට ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය පැහැදිලි කර සසරෙන් නිවන පිණිස ධර්ම දේශනාවක්. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දක්වනු ලබන්නේ උඩකඩ පාර දෙල්ගම කුරුවිට පදිංචි ශාන්ති මෑණියන් සහ දියණිය සහ පුතුණුවන් විසින්. ආරමුණ ඉහත ලිපිනේ පදිංචිව සිට වසර 3කට පෙර පරලෝසපත් එම සුනිල් චන්ද්‍ර ප්‍රදීනාන්දු ආදරණීය ස්වාමියා පියාණන් ප්‍රධාන මියගිය බාප්පා චිනසිරි ප්‍රනාන්දු මහප්පා ලින්ටන් පොන්සේකා යසවති ප්‍රනාන්දු ආච්චම්මා ජස්ටින් ප්‍රදීනාන්දු සීයා ඇතුළු මිය පරලොව ගියා වූ සංසාරගත ඥාතීන්ට හා විශ්ව ධාතුවේම මිය පරලොව ගියා වූ සියලුම සත්‍යයන්ට මේ කුසලත්පත් වේවා සියල්ලම සුගතියටපත් වේවා. එසේම මිය පරලොව ගියා වූ සියලුම සත්‍යයන්ට ඊටමත් ඉක්මන් භවයන් වලදී අමා මහ නිර්වාණ සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින මෑණියන් ප්‍රධාන අක්කා දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර එසේම ලක්වාසී ලෝකවාසී සහ අනන්ත ලෝකවාසී සියලුම සත්වෝ නිදුක් නිරෝගීම වේවා දුකී අත්මිදේවා නිර්වාණ සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවණිය රීදජලක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා අතිඋතුම් සද්ධර්මය තව තවත් ලෝකයට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
එමෙන්ම ප්‍රඥා නාලිකාවේ අනුශාසක ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයම ලැබේවායි සිත ප්‍රාර්ථනා කරනවා. දැන්ට ලෝකේ පුරා පැතිරි පවතින කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මියගිය සියලුම දෙනාට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. එසේම රියානතුරකට ලක්ව පූර්ණාබාධිත තත්ත්වයට පත්ව සිටින දායකත්වයේ දරූ ඒ මහතාට මතු සසරේ නිවන් දකින තාක්කල් යලි මෙවන් දුකක් විපතක් සිදු නොවේවා. සංසාරගත කුසල් දුරු වේවා. එමෙන් මෙතුමාට උදව් උපකාර කරන්නා වූ සත්පුරුෂ සියලුම දෙනාටත් මේ කුසල් එකසේමත්පත් වේවා. එසේම දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටම මෙම උතුම් ධර්ම දානීය අනුභවයෙන් ඊ타ත්ම ඉක්මන් භවයන් වලදී ඊ타ත්ම කෙටි කාලයකින්ම සැප සහිත ප්‍රතිපදාවෙන්ම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් අමා මහ නිර්වාණ සෝයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එහෙමනම් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියනේ නම් සඳහන් කළ නොකල යම් ඇද්දල මේ ලෝකේ පින් බලාපොරොත්තු යමෙක් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සැපෙන් සැපයටපත් වේවා. සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ෝ උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. එසේම මේ රියානතුරකට ලක්ව පූර්ණාබාධිත තත්ත්වයටපත් සිටින දායකත්වයේ දරුවේ මහතර මතු සංසාරේ නිවන් දකින තාක්කල් මෙවන් දුකක් විපතක් සිදු නොවේවා. සංසාරගත අකුසල් ඇතනම් මේ උතුම් පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සියලු සංසාරගත අකුසල් දුරු වේවා. සංසාරේ උපදින සෑම ආත්ම භවයකම නිදුක්ව නිරෝගීව සුවපත් ප්‍රතිසන්දියක් ලැබේවා. ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින්නෙමු. අවසාන වශයෙන් ඔබ අප සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. සෑම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බාධං